අයිබෝන් වාල හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්න අපගේ ඔන්ලයින් ඇකඩමික් පලට්ෆෝර්ම් එක වන ඉසුසයි නැතම් අයිසයි කියන YouTube නාලිකාවට. තින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සයන බැක්ටීරයා ගැන. එහෙම නැත්නම් අපි කියන බ්ලූ ග්‍රීන් ඇල්ගි කියලා. ඉතින් අපි බලමු සයන බැක්ටීරියා කියන්නේ මොනවාද? එයාලා කවුද? එයාලා කොහෙන්ද ආවේ? එයාලා ක්ලාසිෆිකේෂන් එක කොහොමද? එයාලගේ තියෙන ඉකොනොමික් යූසර්ස් සහ වෙනත් වැදගත් දේවල් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි වැඩි වෙලා ගන්න අපි බලමු සයන බැක්ටීරියා කියන්නේ කවුද? සහ එයාව අයිති වෙන්නේ මොන කාණ්ඩවලටද නැත්නම් මොන ඩොමේන් එකටද වගේ දේවල් ගැන අපි දැන් කතා කරමු. එතකොට ඔයාලා දන්නවා මේ ක්ලාසිෆිකේෂන් එකට ඔයගොල්ලෝ අහලා ඇති 3 ඩොමේන් ක්ලාසිෆිකේෂන් එක කියලා එකක්. මේ 3 ඩොමේන් ක්ලාසිෆිකේෂන් එක යටතේදී අපි ප්‍රධාන වශයෙන් තුනකට බෙදනවා. බැක්ටීරියා, ආකියා සහ යුකැරියෝට්. එතකොට බැක්ටීරියා වලදී යාව වෙනම තවත් බෙදනවා, ආකියා තවත් බෙදනවා. ඊකැරියටත් තව කින්ඩම්ස් ගොඩකට බෙදෙනවා. ගොඩකද වාලා දන්න ගොඩක් අය ඉන්න ඇනිමාලියා ෆන්ගල් කින්ඩම් ප්ලාන්ට් එහෙම ගොඩක් අය ඉන්න ඊකැරියට යටතේ. නමුත් අපි අපේ කතානායකයා කවුද කියලා බැලුවොත් කතානායකයාව අයිති වෙන්නේ නැත්නම් අපි අයිති වෙන්නේ බැක්ටීරියා කියන ඩොමේන් එකට. ඒකට මේ බැක්ටීරියා කියන ඩොමේන් එක ගත්තම බැක්ටීරියා කියලා කිව්වත් සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති මේවා කියනවා බ්ලූ ග්‍රීන් ඇල්ගි කියලා. ඇයි අපි මෙයාට මේ ඇල්ගි කියලා තියෙන්නේ? ගොඩක්ම ළමයි ඇල්ගි කියලා කියන්නේ ඇක්වටික් එන්වයරන්මන්ට්ස් වල ඉන්න ෆෝටෝසින්තසිස් කරන මයික්‍රෝऑර්ගනිසම්ස් ලා වෙන්න පුළුවන් ඕර්ගනිසම්ස් වලට තමයි ගොඩක් අය අපි ඇල්ගි කියලා හඳුන්වන්නේ. නමුත් අපි දන්න ගොඩක් ඇල්ගි ආයත් වෙන්නේ නැත්නම් කින්ඩම් ප්ලාන්ට් එක යටතේ තමයි යාලම ක්ලාසිෆයි කරලා තියෙන්නේ. නමුත් පටලව ගන්න එපා. මෙයාට මෙතන ඇල්ගි එකක් කිව්වට මෙයාව අයිති වෙන්නේ ඩොමේන් එක යටතේ බැක්ටීරියා කියන ඩොමේන් එකට තමයි මෙයාව අයිති වෙන්නේ. අපි දැන් බලමු මෙයා කොච්චර පරණද සහ මේ ලෝකෙට මුලින්ම මේ ජීවින් ආවේ මොන වගේ කාලයකද කියලා. කොට යාලා මුලින්ම හිටියේ අවුරුදු බිලියන 3.5කට විතර කලින්. නමුත් මෑත කාලීන විද්‍යාඥයෝ තවත් ෆොසිල් ආකාර කිහිපයක් හොයාගත්තා. කොට යාලා හොයාගත්තා මේ 3.5 කියන මෙන්න මේ වසර කිහිපය තමයි අවුරුදු බිලියන 3.8ක් දක්වා උනත් තවත් පස්සට යන්නට පුළුවන් කියලා. නමුත් මම ඒක ගැන වැඩිදුර මෙතනදී කතා කරන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ තාරකා ජීව විද්‍යාවට අපි කියන ඇස්ට්‍රෝබයොලොජි කියන ෆීල්ඩ් එකේ යටතගෙන අපි කතා කරන වීඩියෝ වලදී අපි මේ ගැන කතා කරමු. එතකොට මෙයාලා අපි සලකන්නේ මේ ලෝකයේ හිටපු මුල්ම විවිධ පරණත අපි දැන් නම් අපි දකින්නේ කොරල් පාර දකින්නේ අන්න ඒ වගේ ඉස්සර ආදි විශ්වයේ ආදි පෘථුවියේ හිටපු රීෆ් බිල්ඩර්ස්ලා විදිහට තමයි අපි වෙන්නේ සයන බැක්ටීරියා සලකන්නේ. කොට ඒ සයන බැක්ටීරියා ආකාරය මැට් ෆෝමින් සයන බැක්ටීරියා ආකාරයක් අපි මේ ගැන කතා කරමු. කවුද මේ මැට් ෆෝමින් සයන බැක්ටීරියා කියන්නේ? කොට යාලා හතු ස්ට්‍රක්චර්ස් වලට අපි කියන්නේ ස්ට්‍රොමැටොලයිට්ස්. කොට මොකද්ද මේ ස්ට්‍රොමැටොලයිට්ස්? කවුද මේ මැට් ෆෝමින් සයන බැක්ටීරියා? අපි ඒක ගැන දැන් පොඩ්ඩක් කතා කරමු. ඒකට ඔයාලා හිතන්න ළමයි ඉස්සර ආදි පෘථුවියේ තිබා සාගර ඔයාලා එක අහලා ඇති ආදි ප්‍රාථමික සූපය වගේ දේවල් ගොඩක් අහලා ඇති. කොට මෙතනදී අපි සලකන්නේ මුලින්ම නොගැඹුරු ජලයේ සහිත මුහුදු ප්‍රදේශ. අපිට මුහුදු වෙරළක් කියලා නොම තියෙනවා කියලා හිතන්නකො. ඔන්න මුහුදු වෙරළක ඔන්න රැළ ගහන ඔන්න වගේ නොගැඹුරු මුහුදු සහිත ප්‍රදේශයක්. මෙන්න මෙතන හිතමු මේ හරි ඔන්න පොඩි ගලක් හරි මොකක් හරි තියෙනවා. දැන් ඔය ජීවීන් මේකුඩ මැට් එකක් එහෙම නැත්නම් මේකුඩ පැදුරක් දාලා ඔයගොල්ලෝ දැකලා ඇති නිකන් ගල් උඩ සෙවල නිකන් පාසි නිකන් තට්ටුවක් වගේ මැදෙන්නේ අන්න ඒ වගේ මෙන්න මෙයාලා හැදෙනවා. ඊට පස්සේ මෙයාලා යාගේ උඩ හදනවා ස්ලේෂ්ම. මේ හදන ස්ලේෂ්ම වල උඩට තව ඔන්න තියෙන ඩිපොසිෂන්ස් අනම්මනම් කියන්නේ ස්ලේෂ්ම වල ඇලෙන සුළුනේ ඒ උඩට බැලී සහ අනිකුත් ඩිපොසිෂන්ස් වගේ දේවල් මේකේ තැම්පත් වෙනවා. ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ? මෙයාලා ඒ උඩින් ආයේ හැදෙනවා. ඔන්න ඇල්ගි ආයේ හැදෙනවා. හැදිලා ආයේ ඉතින් මියුසිලේජ් ශ්‍රාවය කරනවා. ආයේ ඒ උඩට ආයේ අර තීන වැවෙනවා. ආයේ අර කොල්ල මේකුඩ වැවෙනවා. ආයේ අර මියුසිලේජ් ටික තැම්පත් කරනවා ඒ කොල්ල. ඊට පස්සේ ආයේ ඒකට තියෙන ඩිපොසිෂන් නම් මනන් ටික ඇරෙනවා. මෙන්න මේ වගේ අවුරුදු ගානක් තිස්සේ හැදිලා මෙන්න මේ වගේ ස්ට්‍රක්චර්ස් ආදි පෘථුවියේ මේ වගේ නොගැඹුරු ජලය සහිත මුහුදු වල සෑහෙන නිර්මාණය වුණා. ඇත්තටම ගොත් මේ ස්ලේෂ්ම තැම්පත් කිරීමේ මෙතන ඒ කාර්මුණක් වෙන්න ඇත්තේ හිතන්නකෝ යාලා මේ වගේ තැනක මොකද ලොකු ගලක් තියෙන තැනක හිටියා කියලා. කොට මේකේ දැන් ආදි පෘථිවියේ ඕසෝන් වෙනක් තිබ්බේ නැහැ. කොට කෙලින්ම UV විකිරණ එහෙම එන්න පුළුවන්. ඒකට මේ ජීවීන් මේ ස්ලේෂ්ම තැම්පත් කිරීම හරහා යාලට ඒ වගේ දේවල් නැත්තම් යාලා හිතනකෝ මේ ටිකක් සාගරේ ටිකක් උඩට වෙන්න තියෙන ගලක හිටියා කියලා.
කොට ඒවා යාලා ඩීහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. කියන්නේ යාලාගේ තියෙන ජලය ඉවත් වෙලා යාලා වීලි ගතියට පත්වකොට ඒ වගේ වලින් වැළකෙන්න තමයි මෙයාලා මේ ස්ලේෂ්මල ආවරණයක් දාලා තැම්පත් කරගත්තේ. මොකද ඒකෙන් ඒ වගේ UV කින්න සහ ඩීහයිඩ්‍රේෂන් වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න. ඉතින් කොහොම හරි සානබැක්ටීරියා මේ වගේ හදපු එක ස්ට්‍රක්චර්ස් වලට තමයි අපි කියන්නේ ස්ට්‍රොමෙලොරයිඩ්ස් කියලා. ඒවා අපිට හම්බ වෙලා තියෙන පොසිල සාක්ෂි 3.5කට කලින් සහ මෑත කාලිනව 3.8ක් පරණ බිලියන 3.8ක් පරණ පොසිලකුත් හම්බ වෙලා තිබ්බා. එතකොට ළමයි තවත් අපි මේ ගැන කතා කරොත් මේ සානබැක්ටීරියා නිසා මේ ආදි පෘථුවියේ ලොකු වෙනසක් කරා. ඒ කියන්නේ අපි පෘථුවි ජීවයක් වශයෙන් අපි සානබැක්ටීරියා වලට ණයයි. කොහොමද වෙන්නේ? ඉස්සර පෘථුවියේ වෙලා තියෙන ළමයි ග්‍රේට් ඔක්සිඩේෂන් ඉවෙන්ට් කියලා එකක්. ඒ කියන්නේ මොකක්ද? ඉස්සර ආදි පෘථුවිය ගත්තොත් ඔන්න අපි ලංකාවේ ඉතින් මෙහෙම තිබ්බේ නැහැ. මම නිකන් අඳින්නේ රිප්‍රසන්ටේටිව් විදියට. කොට ඔන්න ඔහොම ඉතින් මොකක්ද ආදි පෘථුවිය තිබ්බා කියලා. ඒ ආදි පෘථුවියේ ඉස්සර වායු ගෝලයේ ඔක්සිජන් තිබ්බේ නැහැ. කොට නිර්වායු සූසනයේ වගේ දේවල් තමයි ඒ කාලේ වුණේ. එතකොට ඔක්සිජන් තිබ්බේ නැති මේ වගේ පරිසරයක ඔක්සිජන් මුලින්ම ප්‍රොඩියුස් කරලා කියන්නේ ෆොටෝසින්තසිස් කරලා මුලින්ම ඔක්සිජන් ප්‍රොඩියුස් කරේ මෙන්න මේ සානබැක්ටීරියා. කොට මෙයා සානබැක්ටීරියා ගොඩාක් ප්‍රොඩියුස් කරලා අවසානයේ මේ පෘථුවියේ ඔක්සිජන් රහිත පරිසරයේ ඉඳලා මෙයා ඔක්සිජන් සහිත පරිසරයක් දක්වා මේ පෘථුවි වායු ගෝලයේ පත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පස්සේ මේ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා UV කිනත් අන්තිම ඕසෝන් වියන පවා හැදෙන්න මේවා හේතු වුණේ මෙයාලා මේ ගොඩාක් ඔක්සිජන් හදපු නිසා. ඒ නිසා අපි ජීවයක් වශයෙන් සමස්ත ජීවයේම සානබැක්ටීරියාවට ණයයි. එයාලා මේ කරපු ආදිකාලීන ක්‍රියාවලියට. ඉතින් එන අපි දැන් බලමු. දැන් ඔයාලා දන්නා සානබැක්ටීරියා කොච්චර අපිට වැදගත්ද මේ ජීවේ පවතින්න. අපි බලමු මෙයාලා දැන් කොහොමද හිටියේ කියලා. ආදිකාලේ නම් එයාලා හිටියා මුහුදු වෙරළවල් ආශ්‍රිතව මේ වගේ ස්ට්‍රොමැටලයිට්ස් කියනවා හදාද එයාලා හිටියා. දැන් කොහොමද ඉන්නේ? ඔව් ළමයි. එයාලා අදටත් මැරන් එන්වයරන්මන්ට්ස් වලත් ඉන්නවා. ඒ වගේම ෆ්‍රෙෂ් වොටර් එන්වයරන්මන්ට්ස් වලත් ඉන්නවා. ඉන්නේ කොහොමද? බෙත්නික්. ඒ කියන්නේ මුහුදු ජලය නැත්නම් ජලයේ නිකන් මේ වගේ සාන බෙත්නික් කියන්නේ මුහුදු ජලය කියන්නේ යට අර තියෙනවනේ පස්තරය. කොට මේ ස්තරයේ තැන් වල ඔහොමම හැදිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තමයි බෙත්නික් කියන්නේ. නැත්නම් ප්ලාන්ක්ටොන්. ඒ කියන්නේ මේ ජලයේ පාවි ඉන්නේ. ඒ වගේ ෆෝම් එකකට තියෙනවා. කොට මේ ෆෝම් දෙකෙන්ම මෙයාව හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයා යුබිකියුටස්. ඒ කියන්නේ මෙයා ඉන්න පුළුවන් ඕන එන්වයරන්මන්ට් එකක. සහ පුදුම දේ කියන්නේ මෙයාට ඉන්න පුළුවන් එක්ස්ට්‍රීම් එන්වයරන්මන්ට්ස් වලත් මෙයාට ඉන්න පුළුවන්. කොට අපි මේ වගේ දේවල් ගැන ඇස්ට්‍රෝබයොලොජි කියන ෆීල්ඩ් එක යටතේ කතා කරනවා. අපි මේ ගැනත් ඉස්සරහට වීඩියෝස් වලදී විශේෂයෙන් කතා කරමු එක්ස්ට්‍රීම් ෆයිල්ස් සහ ඇස්ට්‍රෝබයොලොජි ගැන. නමුත් අපි මම මෙතනදී දාල හැඳින්වීමක් දෙන්න මේ එක්ස්ට්‍රීම් එන්වයරන්මන්ට්ස් ගත්තම මෙයාලා ඉන්න පුළුවන් ගොඩාක් ඉහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ හම්බෙලා තියෙනවා. කොට ගොඩාක් උෂ්ණත්වයේ අධික ප්‍රදේශවල ඉන්නවා සානබැක්ටීරියා. ඊට අමතරව මෙයා ඉන්න පුළුවන් ගොඩාක් උෂ්ණත්වයේ අඩු කියන්නේ ද්‍රවාසන්න ප්‍රදේශවල. මේ උෂ්ණත්වය වැඩි තැන්කවම කාන්තාරාශ්‍රිතව හම්බෙලා තිනවා. ඩෙසර්ට්ස් වල හම්බෙලා තියෙනවා. ඊට අමතරව උෂ්ණත්වය වැඩික හොට් ස්ප්‍රින්ග්ස් වල අහලා ඇති උණු දියුල්පත් මේ වාශ්‍රිතවත් මෙයාලා හම්බෙලා තියෙනවා. ඉතින් මෙයාලා ගොඩක් බොහොම ඉන්ටරෙස්ටිං ජීවීන් කොට්ටාශයක්. මොකද අපිට මෙයාලා අධ්‍යයනය කිරීම හරහා මේ ලෝකේ ජීවේ ලිමිටේෂන් ජීවිත ඉන්න පුළුවන් බැරි තැන් මොනවද කියලා ලොකු අදහසක් ගන්න පුළුවන් මේ වගේ එක්ස්ට්‍රීම් ෆයිල්ස් අධ්‍යයනය කරලා. හරි. ඊට පස්සේ මෙයාලා සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් dark green slimy patches. ඔයාලා දැකලා ඇති ඔයකට පරණ තෙතමනේ රැඳෙන බිත්ති වල එහෙම මේ වගේ බිත්ති තියෙනවා නම් ගල් තියෙනවා නම් ඒවල නිකන් කොළ පාටට තැන් වල මෙහෙම රැඳිලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ කියන සානබැක්ටීරියා ගොඩක් වෙලාවට. ඉතින් ඊට අමතරව තවත් මෙයාලා ඉන්න විදියක් තියෙනවා. මෙයාලා ඉන්න සිම්බයොටික් විදියට. ඒ කියන්නේ ගොඩක් ඔයාලා අහලා තියෙන ඇසොල්ලා කියලා ජලද ශාකයක් තියෙනවා. බොහොම පොඩි ශාකයක්. පොඩි කොළ තියෙන්නේ. ඔන්න වගේ පොඩි කොළ තියෙන මේක ජලයේ පාවෙවි තියෙනවා. උඩ මේ ඇසොල්ලා කියන කොළවල ඉන්නවා සිම්බයොටික් විදියට එක්තරා සානබැක්ටීරියාකාරයක්. අපි කතා කරමු මේ කවුද කියලා. ඊට පස්සේ ඒ වගේම ඔයගොල්ලෝ අහලා ඇති සයිකට්ස් එනත අපි කියන මඩු ශාක. මඩු ශාක ඔයාලා දැකලා තියෙන නිකන් ඔන්න තියෙනවා. මඩු ශාකවල මේවල තියෙනවා ළමයි කොරොලොයිඩ්ස් නැත්නම් රූට් නොඩියුල්ස්. කොට මේ රූට් නොඩියුල්ස් වල මෙයාලා ඉන්නවා. ඊට අමතරව ඔයගොල්ලෝ අහලා ලයිකන්ස් වල ෆෝටෝසින්තටික් පාර්ට්නර් විදිහට ඉන්නේ මෙන්න මේ කියන සානබැක්ටීරියා. ඊට අමතරව ළමයි මෙයාලා එපිසොයික් විදිහට නැත්නම් ඒ කියන්නේ සමහර සත්තු මතත් මෙයාලා රැඳෙන්න පුළුවන් කියලා පොතපතේ සඳහන් වෙනවා. හරි. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා මෙයාලා කොහෙද ඉන්නේ මොන තැන්වලද ඉන්නේ වගේ දේවල් කියලා. දැන් අපි බලමු ඇත්තටම මෙයා ප්‍රොකැරියෝටික් වෙන්නේ මොනවද මෙයාගේ ප්‍රොකැරියෝටික් කියන තියෙන ලක්ෂණ මොනවාද වගේ දේවල් ගැන දැන් අපි කතා කරමු. කොට ඒකෙදි සාමාන්‍යයෙන් අපි
ගත්තොත් ප්‍රමාණාත්මක වශයෙන් නමුත් මේක බොහොම දල අදහසක් විතරයි. සාමාන්‍යයෙන් අපි දන්න යුකැරියොටික් සෙල්ස් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි. නමුත් ඊට සාපේක්ෂව ප්‍රොකැරියොටික් සෙල්ස් වල ප්‍රමාණය කුඩයි. උඩ මෙයාගේ ඩයමීටර් එක අපි සලකනවා මයික්‍රෝමීටර් 10කට වඩා අඩුයි. ඒකට යාගේ සෙල් එකක සයිස් එක මයික්‍රෝමීටර් 10කට වඩා අඩුයි. ඒ වගේම මෙයාගේ තව විශේෂයක් තියෙනවා. මෙයාගේ තර බැක්ටීරියා සෙල්ස් වල වගේම එයාගේ තියෙන්නේ central region of nucleotide DNA. මෙන්න මේ වගේ මැදට වෙන්න තමයි යාගේ DNA තියෙන්නේ. ඊට අමතරව අපි දන්න බැක්ටීරියා වල වගේම මයිටොකොන්ඩ්‍රියා වසමාතර අපි ක්ලෝරෝප්ලාස්ට් වගේ දේවල් මේකේ දක්නට ලැබෙන්නේ නැහැ. කියන්නේ මෙම්බ්‍රේන් සහිත කිසිම ඔර්ගනල් එකක් මේකේ දක්නට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව දැන් මෙයාගේ මේවා නැත්තම් මෙයාගේ ශෛලික ක්‍රියා කරන විශේෂ දේවල් ටිකක් තියෙන්න බෑ. උට ඒකට යාට තියෙනවා ළමයි granular inclusions කියලා දේවල් ටික. මේ granular inclusions කියන්නේ මෙන්න මේ ටික මම දන්න ප්‍රධාන වශයෙන් පොත් වලින් හොයන ප්‍රධානම ඒවා ටිකක්. උට අපි දන්නවා carboxysomes කියලා එකක් තියෙනවා. අපි කතා කරමු ඒක ගැන ඉස්සරහට. මේක ඇතුළේ තැම්පත් කරලා තියෙනවා ළමයි රුබිස්කෝ කියලා එන්සයිම් එකක්. මේක ඕන වෙනවා ෆෝටෝසින්තසිස් කරද්දී එයාගේ අතරමැදි ක්‍රියාවල අවශ්‍ය කරන ඒ එන්සයිමීය ක්‍රියාව සඳහා මේ රුබිස්කෝ කියන එන්සයිම් එක අවශ්‍ය වෙනවා. ඊට අමතරව ළමයි යාගේ දෙනවා cyanophysin granule. cyanophysin කියන්නේ මෙයාගේ ප්‍රධානම ආහාර සංචිත කරන ආකාර කීපයක්. උට ඒවා තැම්පත් වෙලා තියෙනවා. උට ඒවල නයිට්‍රජන් වගේම තවත් assimilatory products ගොඩක් ඒක ඇතුලේ සංචිත වෙලා තියෙන්න පුළුවන්. ඊට අමතරව යාගේ තව තියෙනවා polyphosphate bodies සහ ඊට අමතරව glycogen. glycogen කියන්නේ තවත් එක්තරා ආකාරයක යාගේ storage products එක තැම්පත් කරන ආකාරය. ඒ වගේ එක small granular inclusions ගොඩක් මේක ඇතුලේ තැන් වල මෙහෙම තැම්පත් වෙලා තියෙනවා. නමුත් තවත් වැදගත් දෙයක් තියෙනවා මේ සයනොබැක්ටීරියා වල. අපි ඒක යාගේ ස්ට්‍රක්චර් එකට කෙලින්ම වෙනකොට කතා කරමු. යාගේ තියෙනවා ළමයි thylakoid membranes. මේක තියෙන්නේ ෆෝටෝසින්තසිස් කරන්න. අපි ඒක ගැන ඉස්සරහට වැඩි දුරටත් කතා කරමු. හරි. දැන් අපි බලමු මෙයාගේ කොහොමද යාගේ ජනරල් ස්ට්‍රක්චර් එක හැදලා තියෙන්නේ කියලා. ඉස්සලා අපි කතා කරේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මේ සෛලේ කොටස් තුනකට කඩලා. නමුත් දැන් අපි වඩාත් විස්තරාත්මකව යාගේ ටිපිකල් සෙල් ස්ට්‍රක්චර් ගැන දැන් අපි කතා කරමු. එතකොට ටිපිකල් සෙල් ස්ට්‍රක්චර් එකේදී එයා අපි කලින් කතා කරපු විදිහට මෙයාගේ සෙල් වෝල් එක තියෙනවා. සෙල් වෝල් එක ගැන තවත් අපි විස්තරාත්මකව ඊළඟට කතා කරමු. ඊට පස්සේ සෙල් වෝල් එකට පිටින් යාගේ තියෙනවා ෂීට් එකක්. මේක මෙහෙම මියුසිලේට් ෂීට් එකක් තමයි තියෙන්නේ. ඒක යාට ආරක්ෂාව ඩෙසිකේෂන් වලින් වෙන්න පුළුවන්, UV වලින් වෙන්න පුළුවන්. ඒ වගේ ආරක්ෂාවක් ලබා දෙනවා. ඊට අමතරව යාගේ සෙන්ට්‍රෝප්ලාසම් එකේ තමයි යාගේ තියෙන මේකඩ් DNA තියෙනවා. ඒක චක්‍රීය DNA අණුවක්, සර්කියුලර් DNA එකක්. ඊට පස්සේ ඊට අමතරව මේ සයනොබැක්ටීරියා වල විශේෂත්වයක් තමයි යාගේ ෆෝටෝසින්තසිස් යාගේ ප්‍රවාහසංශ්ලේෂණය කරන්නේ thylakoid membranes. මේ thylakoid membrane මේක වටේට මෙහෙම concentric rings වගේ තියෙනවා. මම හිතන්නේ ඒකත් අපිට ඉස්සරහට ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන්. මෙතනදී දල වශයෙන් මුළු සෛල සැකස්ම ගැන විතරක් කතා කරමු. එතකොට මෙහෙම concentric විදිහට මේක වටේටම ඒක membrane system එකක් විදිහට මෙහෙම වටේටම තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ප්‍රධාන වශයෙන්ම අපි දැන් කතා කරන sheet එක cell wall එක DNA තියෙන circular එක DNA එකක්. ඊට පස්සේ carboxysomes අපි කතා කරා. carboxysomes තමයි rubisco කියන එන්සයිම් එක එයා තියාගෙන ඉන්නේ. ඒක ප්‍රභාසංශ්ලේෂණයේදී අවශ්‍ය වෙන එන්සයිම් එකක්. ඊට අමතරව ළමයි මේකේ තියෙනවා gas vacuoles. මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මේ වගේ කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් මේවා තියෙන්නේ මේක ඉස්සරහට කතා නොකරන නිසා මම මෙතන මේ කතා කරන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නා මේවා මෙන්න මේ කියන සයනොබැක්ටීරියා සමහර අය බෙත්නික් විදිහට ඉන්න ප්ලාන්ටොනික් අය විදිහට. ප්ලාන්ටොනික් හිතනකො මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. දැන් මෙයාලා ප්‍රභාසංශ්ලේෂණය කරන කියන්නේ සූර්යාලෝකයේ හොඳින් කියන්නේ තියෙන උදේ වරුවල් වලදී වගේ තමයි මෙයා උඩට එන්නේ. ඒ කියන්නේ එයාට අවශ්‍ය ආලෝකය ගන්න. ඊට පස්සේ එයා ආය හවස් වෙගෙන එනකොට ආය පහළට යනවා. මෙන්න මේකෙදී අවශ්‍ය කරන අර උඩුකුරු තෙරපුම එයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ගෑස් වැකියෝල්ස් නිසා. මොකද මෙයා මේ ගෑස් වැකියෝල්ස් විශාල වුණාම එයාගේ උඩුකුරු තෙරපුම බලයක් ලැබෙනවා. ඒ අනුව එයා ඉහළට එනවා. ජල ස්තරය ඉහළට එනකොට එයාට ආලෝකය ලැබෙනවා. ඊට පස්සේ ආයේ දබල් වේගෙන එනකොට එයා යා ගෑස් වැකියෝල්ස් වලින් ගෑසස් රිලීස් කරලා එයා ආයේ පහතට එනවා. ඉතින් ඕක තමයි මෙන්න මේ ගෑස් වැකියෝල්ස් වල ප්‍රධාන කාර්යය. ඊට පස්සේ අපි ගත්තොත් ළමයි මෙතන තියෙනවා රයිබෝසෝම්ස්. ඔයාලා හැමෝම දන්නා ඇති මේකේ තියෙන 70S රයිබෝසෝම්ස්. මොකද මේක ප්‍රොකැරියොටික් සෙල් එකක්. ඊට පස්සේ අපි තයිලොකොයිඩ්ස් කතා කරා. සයනොෆයිසින් ගැනත් අපි ඉස්සරහට කතා කරමු.
මොකද එයා එක තමයි යාගේ තියෙන ප්‍රධානතම ආහාර සංචිත කරන ආකාරය. මීට අමතරව අපි අර කලින් කතා කරපු ග්‍රැනියුල් ඉන්ක්ලූෂන්ස් ඒවත් හැම එකක්ම වගේ මේකේ ගබඩා වෙලා තියෙනවා. අපි යමු දැන් ඊළඟ කොටස බලන්න. දැන් අපි කතා කරමු මෙයාගේ සෙල් වෝල් ස්ට්‍රක්චර් එක කොහොම හැදලා තියෙන්නේ කියලා. කොට ඔයාලා දන්නවා අපි කලින් කතා කරා මෙයා ප්‍රෝකැරියෝටික් කෙනෙක්. එතකොට කියන්නේ මෙයා බැක්ටීරියා ඩොමේන් එක බැක්ටීරියාට තේරෙන්න රිපෝට් ප්‍රෝකැරියෝටික් සෙල් එකක් මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයාගේ සෙල් වෝල් එකේ අර බැක්ටීරියා වල තිබ්බ ප්‍රධාන ලක්ෂණයක් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි මෙයාගේ සෙල් වෝල් එක පෙප්ටිඩෝග්ලයිකන් මේට්‍රික්ස් එකකින් තමයි හැදලා තියෙන්නේ. ඒකට ඔයාලා පුළුවන් නම් මේක මම හොයලා බලන්න බැක්ටීරියා සෙල් වෝල් එකක් කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඔයාලා දකින්න පුළුවන් බැක්ටීරියා සෙල් වෝල්ස් ප්‍රධානයෙන් හැදලා තියෙන්නේ පෙප්ටිඩෝග්ලයිකන් කියන ලේයර් එකකින්. ඊට අමතරව යාගේ තියෙනවා ඉන ලිපොපොලිසැකරයිඩ් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් දෙයක් කියන්න ඕනේ අර ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියා වලට සාපේක්ෂව මෙයාගේ මේ සෙල් වෝල් එකේ අවුටර් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. ඉන්න මෙම්බ්‍රේන් ඇතුලේ මේ වගේ මෙම්බ්‍රේන් දෙකක් තියෙනවා. කොට ඒ අතර තවත් ලේයර් කීපයක් ඇත. මෙහෙම වුණත් සාපේක්ෂව ගත්තොත් මෙයාගේ මේ ලේයර් එක තරමක් තුනි. කොට මේ ලක්ෂණ ඔක්කොම පොදු එකක් තමයි. කියන්නේ මෙයාගේ මේ අවුටර් මෙම්බ්‍රේන් එකක් කියන්නේ යාගේ සෙල් මෙම්බ්‍රේන් එකට දෙකක් තියෙනවා. අවුටර් මෙම්බ්‍රේන් එකකුත් ඉන්න මෙම්බ්‍රේන් එකකුත් තියෙනවා. කොට මේ කියන ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම ආසන්න වශයෙන් සමාන වෙන්නේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා වලට. ඉතින් ළමයි මේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා ගැනත් ඔයාලට පොඩ්ඩක් බලන්න පුළුවන්. කොහොමද ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියා වලින් ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා සෙල් වෝල් එක වෙනස් වෙන්නේ? ඒ වගේ දේවල් වලට බලන්න පුළුවන්. නමුත් ඒකට ඕන කරන තව වීඩියෝ එකක් ඔයාලට ඕන නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් කරන්න. ඒකට මම ඊගෙන වීඩියෝ එකක් කරන්න. හරි. දැන් එනකොට යාගේ සෙල් වෝල් එක ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දැන් කතා කරා අවුටර් සෙල් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. ඉන සෙල් මෙම්බ්‍රේන් එක. සෙල් මෙම්බ්‍රේන්ස් දෙකක් තියෙනවා යාගේ. ඒ අතර තුර තමයි මේ පෙප්ටිඩෝග්ලයිකන් ලේයර් එක තියෙන. ඊට අමතරව තව එකක් තියෙනවා පෙරිප්ලාස්මික් ස්පේස් කියලා එකක් මේ අතර තුර තියෙනවා. ඒක ස්පේස් කෝඩ් එක වියාර්ඩ් ස්පේස් එකක්. ඒකයි අපි මේ අර කමා දෙකක් වගේ දාලා එක ලියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම empty ස්පේස් එකක් නෙමෙයි. ඊට අමතරව ළමයි මෙයාගේ තව විශේෂත්වයක් තියෙනවා. මේක හැමෝගෙම තියෙන විදියක් නෑ. නමුත් සමහර අයගේ තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා සමහර සාන බැක්ටීරියා වල තියෙන ළමයි ග්ලයිඩින් යා මෝටයිල් ග්ලයිඩින් ඇබිලිටි එකක් තියෙනවා. නමුත් යාලට කශිකා පක්ෂම වගේ දේවල් නැහැ. කියන්නේ අර අපි කලින් කතා කරන්නේ මෙම්බ්‍රේන් බෝඩඩ් ඕගනයිස් මුකුත් නැහැ කියලා. එහෙනම් ඒ වගේ තියෙන විදියක් නැහැනේ. නමුත් එයාගේ තියෙන ග්ලයිඩින් ඇබිලිටි එකක්. එයාගේ මේ සෙල්ස් වලට මෙහෙම කියන්නේ සෙල්ස් නේ අතර මේවා යාලගේ වෙනම ස්ට්‍රක්චර්ස් අපි කතා කරමු. එයාලට මෙහෙම පාවී ඕන කැරකි හරි කොහොමම යන්න පුළුවන්කම තියෙනවා. කොට ඒ අවශ්‍ය කරන ඒ ඇබිලිටි එකට ලැබෙන්නේ මෙන්න මේ කියන S ලේයර් එක සහ ඔසලින් ලේයර් එක. කොට මෙස් ලේයර් එක තුනි ලේයර් එකක් තියෙන. ඒක උඩින් ඔසලින් ලේයර් එකක් කියලා දෙයක් තියෙනවා. මේවා ගැන වැඩි දුර කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් එහෙම දෙයක් තියෙනවද දැනගත්තම ඇති මේ වෙලාවට. කොට මොකද මේක අපි ඉස්සරහට ඕන වෙනවා සමාන බැක්ටීරියා ගැන වර්ගීකරණය කරද්දී සහ යාලගේ රීප්‍රොඩක්ෂන් එක ගැන කතා කරද්දී එයාලා කොහොමද එහා මෙහා මූව් වෙන්නේ කියන දේ ගැන දල අදහසක් ලබා ගන්න. ඒකට දැන් අපි මෙතන දැන් කතා කරනවා යාගේ ප්ලාස්මා මෙම්බ්‍රේන්. ඉස්සර අපි කතා කරේ යාගේ සෙල් වෝල් එක ගැනනේ. දැන් මේ ප්ලාස්මා මෙම්බ්‍රේන් එක. දැන් ප්ලාස්මා මෙම්බ්‍රේන් එක ගත්තම අනිකුත් ප්‍රෝකැරියෝටික් අය වගේම තමා සමානත්වයක් තියෙනවා. ඒ තමයි යාගේ ප්‍රෝටීන් සහ ෆොස්ෆෝලිපිඩ් කියන මේ රේෂියෝ එක දෙකට එකක් වගේ තරමක ඉහළා ගයක්. ඒක යුකැරියොටික් සෙල්ස් වගේ නෙමෙයි. කියන්නේ ප්‍රෝටීන් සහ ෆොස්ෆෝලිපිඩ්ස් කියන කොහොමද තියෙනවනේ අපේ සෛලවල මේ සෛල ප්ලාස්මා මෙම්බ්‍රේන් එකේ. නමුත් මෙතනදී මේ කියන රේෂියෝ එක තරමක් වැඩි. කොට ඒක අනිකුත් ප්‍රෝකැරියෝටික් වලට තරමක සමාන ලක්ෂණයක්. ඊට පස්සේ තමයි සෙන්ට්‍රෝප්ලාස්ම් එක. ඔයාලට මතක නම් අපි අර මුලින්ම තුනකට කඩපු වෙලාව අපි අර මැද DNA තියෙනවා කියලා පෙන්නේ මෙන්න මේ රීජන් එක තමයි අපි කිව්වේ සෙන්ට්‍රෝප්ලාස්ම් එක කියලා. කොට දැන් මේකේ තියෙන මේ සර්කියුලර් DNA එක එයා මොම අපි හිතමු තියෙනවා කියලා සම්බන්ධ වෙනවා. හරි. මේකේ ළමයි හිස්ටෝන් ප්‍රෝටීන්ස් එහෙම තමයි. දැන් අපේ නම් මෙයාගේ හිස්ටෝන් ප්‍රෝටීන්ස් නැහැ. මෙයාගේ හිස්ටෝන් ප්‍රෝටීන් මෙයාගේ නැහැ. ඒකයි අපි කියන්නේ මේ නේකඩ් සර්කියුලර් DNA කියලා. කියන්නේ මෙයාගේ DNA එක වටේට කවර් කරලා එහෙම මුකුත් නැහැ. නමුත් තවත් විශේෂත්වයක් තියෙනවා. යාලා ඉන්නේ ක්‍රිස්ටලයින් ග්‍රැනියුල්ස් විදිහට තමයි මෙන්න මේවා හැදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ක්‍රෝමෝප්ලාස්මා. ක්‍රෝමෝප්ලාස්මා කිව්වේ අපි කිව්වේ අර ප්‍රධාන වශයෙන් ගත්තම සෙල් අවුටර් කවරින් එක මැද තියෙන සෙන්ට්‍රෝප්ලාස්ම් එක සහ මෙන්න මේ කියන මේ රීජන් එක මෙන්න මේ මැද තියෙන රීජන් එකේ තමයි මෙන්න මේ මම කියන ක්‍රෝමෝප්ලාස්මා එක තියෙන්නේ. කොට මේකේ ඔයාලට මතක නම් එයාගේ තිබ්බා මෙන්න මේ වගේ තයිලකොයිඩ් මෙම්බ්‍රේන්ස් මෙන්නම වටේට තිබ්බා. කොට ළමයි මේක මෙම්බ්‍රේන් සිස්ටම් එකක්. මිසක් මේක ඕගනල් එකක් නෙමෙයි. එතකොට ඒක තියෙන්නේ කෝසෙන්ට්‍රික් එක. කෝසෙන්ට්‍රික් කියන්නේ මේ මැදට මේ මැද කියලා හිතුවොත් මේක වටේට තියෙන විදිහට තමයි මේක මේ විදිහට හැදිලා තියෙන්නේ. කොට ඊට අමතරව මේක තැන් වල 70s රයිබෝසෝම්ස් තියෙනවා අර ප්‍රෝකැරියෝටික් වගේම. ඊට අමතරව අපි මුලින්ම කතා කරපු එක ග්‍රැනියුලර් ඉන්ක්ලූෂන්ස් මේක තැන් වල තියෙන්න පුළුවන්.
සයිනොෆයිසින් ග්‍රැනියුල්ස් කාබොක්සෝම්ස් අනම්මන චීන ජාති ඔක්කොම ටික මෙතන තියෙන්න පුළුවන්. දැන් මේ තයිලකොයිඩ් ගැන කතා කරොත් ළමයි තයිලකොයිඩ් තමයි අපි කලින් කතා කරා මේක තමයි ෆෝටෝසින්තසිස් වලට ඕන වෙන්නේ කියලා. මේ ෆෝටෝසින්තසිස් කරද්දී මෙයාගේ මෙන්න මේ තයිලකොයිඩ් මෙම්බ්‍රේන් එක අපි ගම මේ එක පැත්තක් කඩලා ගමුකෝ. මෙයාගේ මේ උඩ තියෙන මෙන්න මේ මේවා. අපි ඒක තවත් විශාල කරොත් මෙයාගේ මේක තියෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් මම දල සටහනක් අඳින සම්පූර්ණ එකක් නෙමෙයි. ඔන්න ඔය වගේ ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. මේකට අපි කියන්නේ ෆයිකෝබිලිසෝම්ස්. කොහොමද දැන් මේ ෆයිකෝබිලිසෝම් එක තියෙන මත තමයි එයාගේ ඒ අවශ්‍ය කරන ෆෝටෝසින්තසිස් කරන ඕන කරන එයාට ඕන කරන පිග්මන්ට්ස් ඒක සහ අනෙකුත් ප්‍රෝටීන්ස් අරන් තියෙන්නේ මෙන්න මේ කියන ෆයිකෝබිලිසෝම්ස් මත. ඒ කියන්නේ තයිලකොයිඩ් මෙම්බ්‍රේන් එක මත තමයි මේ ෆයිකෝබිලිසෝම්ස් කියන දේ කොටේම හැමතැනම මේකුඩ මේ වගේ මේ හැමතැනම මෙහෙම තියෙනවා. ඊට අමතරව ළමයි මෙයාගේ සෙන්ට්‍රෝප්ලාසම් එකේ ඔයිල් ඩොප්ලට් සහ සෙල් වෙසිකල්ස් තියෙන්න පුළුවන්. හරි දැන් අපි කතා කරමු මෙයාගේ මොනවද තියෙන පිග්මන්ට්ස් කියලා. කොට අපි පිග්මන්ට්ස් ගැන කතා කරද්දී කියන්නේ ෆෝටෝසින්තසිස් වලට ඕන කරන දෙයක්. එතකොට ක්ලෝරොෆිල් A තියෙනවා. ක්ලෝරොෆිල් A හරි ඒක සමානයි ළමයි ඔය ප්ලාන්ට්ස් වල අපිට හම්බ වෙන නැත්නම් ග්‍රීන් ඇල්ගි වල හම්බ වෙන ක්ලෝරොෆිල් A වලට මේක සමානයි. ඊට අමතරව යගේ තියෙනවා කැරොටිනොයිඩ්ස්. ඔබට කැරොටිනොයිඩ්ස් වලදී එකයිනියෝන් කියලා තියෙනවා. ඊට අමතරව මයිකෝසෙන්තොෆිල් කියලා තවත් කැරොටිනොයිඩ් ජාතියක් තියෙනවා. ඊට අමතරව තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ වෙනගේ නැති විශේෂ දෙයක් යාගේ තියෙන ඒ තමයි ෆයිකෝබිලි ප්‍රෝටීන්ස්. කොට මේ අපි කලින් කතා කරා තයිලකොයිඩ් මෙම්බ්‍රේන්ස් තියෙනවා සහ ඒවා වල ෆයිකෝබිලිසෝම්ස් ලා જાතිය තියෙනවා අපි කලින් කතා කරා. මෙන්න මේ වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා. මම මෙහාට වලින් දාලා සටහන අපි කලින් කතා කරා වගේ. කොට මෙන්න මේ කියන දේවල් මේ හැදිලා තියෙන්නේ මේවට තමයි අපි කියන්නේ ෆයිකෝබිලි ප්‍රෝටීන්ස් කියලා. කොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම ෆයිකෝබිලි ප්‍රෝටීන්ස් වර්ග දෙකකට අපිට කඩන්න පුළුවන්. ඒ තමයි ෆයිකෝසයිනින් අපි ගත්තොත් ෆයිකෝසයිනින් මෙතන තවල වෙන මේ ෆයිකෝසයිනින් කියන එක ඊට අමතරව ෆයිකෝ එරිත්‍රින්. කොට ෆයිකෝසයිනින් සහ ෆයිතෝ එරිත්‍රින් කියන දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන. නමුත් ඒක තව අණු විතර ගත්තොත් C-ෆයිනෝසයිනින් තියෙනවා. ඒ වගේම ඇලෝෆයිසයිනින් කියලා වෙනම જાතියක් තියෙනවා. ඊට අමතරව C-ෆයිකෝ එරිත්‍රින් කියලා වෙනම එකක් තියෙනවා. ඊට අමතරව ෆයිකෝ එරිත්‍රොසයිනින් කියලා තව එකකුත් තියෙනවා. දැන් මම මේ සයිනින් කියලා තියෙන නිසා මම කියන්න මගේ මේ සයනින් මේක තමයි ළමයි ඒකගේ අර බ්ලූ කලර් එකට ඒ අවශ්‍ය කරන ඒ පාට ඒ අපි දැන් කියන්නේ බ්ලූ ග්‍රීන් ඇල්ගි කියලා කිව්වේ. කොට දැන් මෙයාගෙන් ග්‍රීන් කලර් එකක් මේ සයනින් කියන එකෙන් තමයි කියන්නේ ඒ බ්ලූ කලර් එකට ඒ යන ඒ පිග්මන්ට් එක එන්නේ මෙන්න මෙතන. දැන් අපි කතා කරමු මෙයාගේ තියෙන ස්ටෝරේජ් මොනවද කියලා. අපි කලින් කතා කරා. හරි. මෙයාගේ ප්‍රධාන සංචිත ආහාර ආකාරය වෙන්නේ සයනෝෆයිට් ඇන්ඩ් ස්ටාර්ච්. ඒක මතක තියාගන්න විශේෂයි. මේක එක හේතුවක් ඇයි ඇල්ගි අනිත් එකකින් වෙනස් වෙන්නේ කියලා. ඒක අමතරව එයාගේ ප්‍රෝටීන් ඊට අමතරව ලිපිඩ්ස් වගේ දේවලුත් එයාගේ ස්ටෝරේජ් ෆන්ක්ෂන් විදිහට තියෙන්න පුළුවන්. අපි දැන් ගොඩක් කතා කරා මෙයාගේ තියෙන ජෙනටිකල් ස්ට්‍රක්චර්ස් කොහොමද, යා මොන ඩොමේන්ස් වලද ඇති, කොහොමද යා මොන කාලෙද ඇති වුනේ, මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් අපි දැන් බලමු මෙයාගේ පොඩි සමරි එකක් වගේ. අපි මේ සමරි එක නිකම්ම සමරි එකක් නොවෙන්න නිසා අපි මේක බලමු එයාගේ ප්‍රෝකැරියොටික් ඒ ලක්ෂණ කියන්නේ බැක්ටීරියා වල තියෙන සමාන ලක්ෂණ මොනවාද සහ එතනින් යා වෙනස් වෙන මොන වගේද කියන විදිහට අපි යාගේ ඒ ලක්ෂණ ටික බලමු. එතකොට යාගේ තියෙන සමාන ලක්ෂණ ඒවා අපි ගත්තොත් ඒවා තියෙනවා ප්‍රෝකැරියොටික් සෙල් ඕගනයිසේෂන් එකක් මෙයාගේ තියෙන්නේ. ඒක හරිය ඒක බැක්ටීරියා වල සමාන ලක්ෂණයක්. ඊට අමතරව මෙම්බ්‍රේන් බොන්ඩඩ් ඕගනැලිස් මුකුත්ම නැහැ. කොට ඒක තව ලක්ෂණයක්. ඊට අමතරව අපි කතා කරාගේ සෙල් වෝල් එක පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් හැදලා තියෙන්නේ. මේක සහ ඒ සෙල් වෝල් එකේ තියෙන ස්ට්‍රක්චර් එක නිසා ඒක ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා වලට සමාන භාවයක් යම් තාක් දුරක සමාන භාවයක් පෙන්වනවා. ඒකට මම ඒකත් මෙතනම සඳහන් කරලා තියෙනවා. මෙයා පෙප්ටිඩෝග්ලයිකෑන් හැදලා තියෙන ඊට අමතරව යාගේ තියෙන අනෙක් ලක්ෂණ නිසා ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා වලට යම් සමානත්වයක් දක්වනවා. ඊට අමතරව මෙයාගේ සෙල් වෝල් එක වටේට නියුක්ලියස් ෂීට් එකක් තියෙනවා. මේක බොහෝ දුරට ඒ කියන්නේ ආසන්න වශයෙන් හෝ බැක්ටීරියා වල සමහර වෙලාවට සමාන වෙනවා. ඊට අමතරව 70 රයිබෝසෝම්ස් එක ඔයාලා දන්නවා. ඊට අමතරව මෙයාගේ සෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් එකක් නැහැ. ඒ වෙනුවට යාගේ සෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් එකේ විවිධ ආකාර කීපයක් තියෙනවා. අපි ඒක කතා කරමු වෙනම වීඩියෝ එකක් කතා කරමු. මොකද මේ වීඩියෝ එක දිග වෙනවා වැඩි නිසා. ඉතින් ඒ ප්‍රධාන ආකාරය තමයි බයිනරි ෆිෂන් කියන එක. ඊට අමතරව තවත් ගොඩක් ඒවා තියෙනවා. මේ යම් සම්මරි එකක්. දැන් මොනවද මේකේ ඩිෆරන්සස් කියලා අපි බලමු. කොට මේකේ ඩිෆරන්සස් යටතේ ගත්තාම බැක්ටීරියා වලින් මෙයා වෙනස් වෙනවා. මෙයා ෆෝටෝසින්තසිස් කරන නිසා. එතකොට ඔයාලා දන්නවා ෆෝටෝසින්තසිස් කරන අනිකුත් බැක්ටීරියා නැහැ. නමුත් යාලා වෙන විදිහට ආහාර නිපදවන කියන්නේ අර රසායන ස්වයං පෝෂණය හැම කියලා අපි ඉරවල ටික ඉගෙන ගත්තේ. කීමෝටෝට්‍රොෆික් කියලා අපි කියන්නේ. ඒකට ඒ වගේ අය ඉන්නවා. නමුත් අර
සූර්යාලෝකයේ භාවිතා කළ ආහාර නිපදවන කෙනෙක් විදිහට මෙයා බැක්ටීරියා වලින් වෙනස් වෙනවා. අපිට ඊට අමතරව බැක්ටීරියා වලින් වෙනස් වෙන ප්‍රධානම දෙයක් තමයි මෙයාගේ ක්ලෝරොෆිල් A තියෙනවා. ඒක ප්ලාන්ට්ස් වලට තමයි ඒක සමාන වෙන්නේ. ඉතින් මේ තමයි ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා සහ සයන බැක්ටීරියා අතර තියෙන සමානතා සහ අසමානතා සහ වලට මේක යම් ආකාරයක සම්බරයකක් විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු මෙයාලගේ තියෙන මෝෆොලොජිකල් ඩයිවර්සිටි එක කොහොමද අපි මෙයාලා ද්විතා වෙන් කරන්නේ වගේ දේවල්. ඉතින් අපි ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද මේක බෙදාගන්නේ? ගොඩක් අය මම දැක්කා පැටලලා තියෙන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද මෙයාලා අපි හරියටම බෙදාගන්නේ.